ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපගේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු මේ ධර්මය බොහෝ දිනෙකට යහපත පිණිස, බොහෝ දිනෙකට සැපය පිණිස ඒ උතුම් රහතන් වහන්සේලා මතකයේ දරාගෙන, ඒ වගේම පුස්කොළ පොත්වල ලියා තැන්පත් කරලා ආරක්ෂා කරවුවේ දෙවි මිනිසුන්ගේ යහපත පිණිසයි. ඉතින් ඒ නිසා අපි අද කල්පනා කරවුවා මේ පින්වතුන්ගේ ධර්ම දානයේ මුල් කරගෙන බොහෝ දිනෙකට යහපත සලසන්නට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඔබට කියලා දෙන්නට. පින්වතුනි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කරලා වෙසක් පුන් පොහෝ දවසක උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පින්වතුනි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ දේශනාව ඊටාම පුදුම සහගත අద్භූත කතාවක්. මේ කතාවස්තුවෙන් අපිට දැනගන්න ලැබෙනවා උතුම් ප්‍රාතිහාර්යයක් පිළිබඳව. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්යයට කියනවා, භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාර්යයට කියනවා යමක මහා ප්‍රාතිහාර්යය. ඉතින් මේ කතාවස්තුවේ සඳහන් වෙන්නේ ප්‍රාතිහාර්යයක් සම්බන්ධව. ඉතින් මේක ඊටාම ලස්සන කතාවස්තුවක්. මේ කතාවේ නම තමයි පාදපීඨිකා ධාතුන් වහන්සේගේ කතාවස්තුව. ඉතින් මේ කතාව සඳහන් වෙන්නේ පින්වතුනි සද්ධර්මාලංකාරය කියන ඉපැරණි පොත් වහන්සේගේ තමයි මේ කතාව සඳහන් වෙන්නේ. ඉතින් පින්වතුනි මේ කතාව සිදු වුණේ, මේ සිදුවීම සිදු වුණේ ජම්බුද්වීපේ. කොහෙද මේ කතාව සිද්ධ වුණේ? මේ සිදුවීම ජම්බුද්වීපේ තමයි සිදු වුණේ. ඉතින් ජම්බුද්වීපේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි බෝධි මණ්ඩලයට දකුණු ප්‍රදේශයේ දකුණු පැත්තට වෙන්න පින්වතුනි තිබිලා තියෙනවා නුවරක්. ඉතින් මෙන්න මේ නුවරේ මේ නගරේ හිටියා ශ්‍රද්ධා සම්පන්න තිසරණය, ඒ කියන්නේ බුද්ධ රත්නය මගේ කියන හැඟීමෙන් වාසය කරපු උතුම් ධර්ම රත්නය මගේ කියන හැඟීමෙන් වාසය කරපු, ඒ වගේම තමයි ශ්‍රාවක මහා සංඝ රත්නය මගේ කියන හැඟීමෙන් වාසය කරපු උපාසකෙක් වාසය කළා.
ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට දකුණු දිසාවෙන් තමයි මෙයාගේ ගම තිබ්බේ. මෙයාගේ නගරය තිබ්බේ. ඉතින් මේ උපාසක මහත්තයා තිසරණයට මමත්වයෙන් යුක්තව වාසය කරමින්, පින්දහම් කරමින්, සිල් ගුණ ධම් ආරක්ෂා කරමින් මෙහෙම වාසය කරනකොට පින්වතුනි මේ උපාසක කෙනාගේ වාසනාවට, මෙයාගේ පිනට මේ නුවර මැදින් එක්තරා රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. ඉතින් මේ රහතන් වහන්සේ පින්වතුනි වඩිනකොට උන්වහන්සේ බොහෝම සංවරව, ඒ වගේම බිමට යොමු කළ නෙතින් යුතුව දෙවුර වසාගෙන උන්වහන්සේ ඊටාම සංසුන් ගමනින් මේ නුවර මැදින් වැඩම කළා. වඩිනකොට පින්වතුනි මේ දැක්ක මේ උපාසක මහත්තයා අර රහතන් වහන්සේ, අර ස්වාමීන් වහන්සේ දැක්කා. දැකලා මේ උපාසක මහත්තයා අර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා, ස්වාමීනි මේ දාන වේලාව ඔබ වහන්සේ දාන ලැබුණද මේ වෙනකොට? දානි වළඳලා දින්නේ කියලා අහනකොට අනේ දානේ වළඳලා හිටියේ නෑ පින්වතුනි. ඊට පස්සේ මේ උපාසක මහත්තයා මොකද කරන්නේ? හනිකට මේ ස්වාමීන් වහන්සේ ගෙදරට වඩම්මවගෙන ගියා. ගිහිල්ලා ආසන පනවලා ඒ වගේම පාදෝනේ කරලා සිසිල් පැන් උන්වහන්සේට පානය කරන්න සලස්වලා ඒ වගේම විඩාව නිවෙන්නට විවේකී ලබා දීලා උන්වහන්සේට දානේ පිළිල කරලා දානේ පූජා කළා සියතින්ම. ඉතින් මේ උපාසක මහත්තයාට බොහෝම සන්තෝෂයි. ඊතර මේ පින්වතුනි මේ සිදුවීම සිදු වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන නැහැ. පිරිනොම් පාලා. පිරිනොම් පාලා බොහෝ කාලයක් ගත වෙලා. ඉතින් මේ උපාසක මහත්තයා මෙහෙම උපස්ථාන කරලා අහවර වෙලා දානෙත් පූජා කරලා අහවර වෙලා මේ උපාසක මහත්තයා අහනවා මේ ස්වාමීන් වහන්සේගෙන්, ස්වාමීනි එතකොට ඔබ වහන්සේ දැන් මේ වඩින්නේ කොහෙටද කියලා හෙව්වා. ඔබ වහන්සේ මේ වැඩම කරන්නේ කොහෙටද මේ වඩින්නේ? ඊට පස්සේ මේ රහතන් වහන්සේ කියනවා අර උපාසක මහත්තයාට, පින්වත් උපාසක දැන් අපිට මේ වස් කාලේ කිට්ටු වෙනවා. වස් කාලේ කියලා කියන්නේ පින්වතුනි වැස්ස වැටෙන කාලේ. වස් කාලේ කිට්ටු වෙන නිසා උපාසකේ මම මේ සේනාසනයක් බලබලා කුටියක් හොයා තමා මම මේ වඩින්න කියලා කිව්වා. ඊට පස්සේ මේ උපාසක මහත්තයා කියනවා අනේ ස්වාමීනි වෙන කොහෙටවත් වඩින්න එපා. වෙන කොහෙවත් වඩින්න ඕනේ නැහැ. ස්වාමීනි මම ඊටාම ලස්සනට මේ පින්කම සිද්ධ කරගන්න මට අවස්ථාව දෙන්න කිව්වා. ස්වාමීනි අපේ ගමේ කෙරවලේ තියෙනවා පුංචි දොළ පාරක්. පුංචි ගංගාවක් ගලාගෙන යනවා. ස්වාමීනි අපේ ගමේ කෙරවලේ මේ ගඟ ඉහත්තාවට වෙන්න පුංචි වනගමුවකුත් තියෙනවා. පුංචි වනාන්තරයක් තියෙනවා. ස්වාමීනි හරීම සීතල වනාන්තරයක්. ඉතින් ඔබ වහන්සේට මං එතන අපේ ගමේ ඉන්න අනිකුත් උපාසක උපාසිකාවන් එකතු කරගෙන කුටියක් හදලා පූජා කරන්නම්. ඔබ වහන්සේ අන්නේ කුටියේ වැඩ ඉඳගෙන බණ භාවනා කරලා ඔබ වහන්සේ යහපත උදා කරගන්න මං උපස්ථාන කරන්නම් කියලා පින්වතුනි මේ උපාසක මහත්තයා ඒ පින්කම බාරගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ එහෙනම් උපාසකය බොහොම හොඳයි කියලා මේ අවසරය දුන්නා. පින්වතුනි මේ මහරහතන් වහන්සේ ළඟ තිබුණා උන්වහන්සේගේ බෑග් එකේ දාගෙන උන්වහන්සේගේ තවිකේ දාගෙන ළඟ තිබුණා අපගේ භාග්‍යතුන් වහන්සේ පින්වතුනි ජීවමාන වැඩ ඉන්න කාලේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වඩිනකොට ගන්ධ කුටියේ
කෙරවල ඒ කියන්නේ පඩි පෙළ තියෙන තැන පාපිස්නාව තියෙන තැනට කලින් භාග්‍යතුන් වහන්සේ කුටියට වඩින්න කලින් සිරිපා දෙක දෝවණය කරනවා. සිරිපතුල් දෙක දෝවණය කරනවා. එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේ සිරිපතුල් දෝවණය කරනකොට උන්වහන්සේ වැඩ ඉන්නවා ලී කොටයක. ලෑලි කෑල්ලක තමයි වැඩ ඉන්නේ. ලෑලි කෑල්ලක තමයි උන්වහන්සේ හිටගෙන වැඩ සිටින්නේ. එතකොට ඊට පස්සේ තමයි උන්වහන්සේ සිරිපතුල් දෝවණය කරන්නේ. ඉතින් අන්නේ සිරිපතුල් වල ස්පර්ශය ලැබූ සිරිපා පහස ලැබූ අන්නේ ලෑලි කෑල්ල කොටස. ලෑලි කෑල්ල මේ රහතන් වහන්සේ ළඟ තියාගෙන යන තැන මේක රැගෙන වන්දනාමාන කර කර පුද සත්කාර කර කර ගරු බුහුමන් කර කර මේ රහතන් වහන්සේ වඩිනවා. ඉතින් මේ උපාසක මහත්තයාට කිව්වා මේ රහතන් වහන්සේ කුටිය හදලා ඉවරනාට පස්සේ උපාසක මග ළඟ තියෙනවා ධාතුන් වහන්සේ නමක්. අපගේ භාග්‍යතුන් වහන්සේගේ. අනේ ස්වාමීනි මොකක්ද මේ ධාතුන් වහන්සේ? මේ ධාතුන් වහන්සේට කියන්නේ උපාසක පාදපීඨිකා ධාතුන් වහන්සේ. අපි අහලම නැති ධාතුන් වහන්සේ නමක්. එතකොට මේ ධාතුන් වහන්සේගේ නම මොකද්ද? පාදපීඨිකා ධාතුන් වහන්සේ. ඉතින් ඊට පස්සේ මේ උපාසක මහත්තයාට මේ උතුම් ධාතුන් වහන්සේ සියසින්ම දැක ගන්න සලස්වලා මේ උපාසක මහත්තයා වැඳ වැටිලා බොහෝම ගරුසරු කරලා වන්දනා කළා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ කියන උපාසක මහත්තයාට උපාසක අපි මේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා අපි මේ ගංගේ යූරේ අපි මේ වැලි ටික එකතු කරලා මේ පාදපීඨිකා ධාතුන් වහන්සේ මැදින් තැන්පත් කරලා අපි වැලිසෑයක් හදන්න ඕනි. අපිට වන්දනාමාන කරගන්න. මම මේ වැඩ ඉන්න කාලේ පුරාවට අපි මෙතන වන්දනා කරන්න ඕනි. කියලා ඊට පස්සේ අපිට මල් ගඳ සුවඳින් අපිට පුද සත්කාර කරන්න පුළුවන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේට කියලා කිව්වට පස්සේ මේ උපාසක මහත්තයා බොහෝම කැමැත්තෙන් මේ වැලිසෑය හැදුවා. රහතන් වහන්සේත් එකතු වෙලා උපාසක උපාසිකාවන් එකතු වෙලා වැලිසෑය හැදුවා. ඊට පස්සේ පින්වතුනි දැන් මෙහෙම වන්දනාමාන කරනවා ගමේ පිරිසක් ඉන්නවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ. ඒ වගේම පින්වතුනි මේ උපාසක මහත්තයාගේ ගෙදරට නුදුරේ ගෙයක් තිබ්බා. මේ කට්ටිය ඊශ්වර භක්තික. ඊශ්වර තමයි අදහන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්නවා. මහා අද්භූත බලයක් තියෙන මහේශ්වර මහානුභාව සම්පන්න ඊශ්වර දේවතාව කෙනෙක් ඉන්නවා. මෙයා තමයි මේ අපේ දෙවියා කියලා මේ ඊශ්වර භක්තික මේ මිසදිටු මිනිස්සයා මේ අර උපාසක මහත්තයා ගේ ගාව ඉන්නවා. ඉතින් මේ උපාසක මහත්තයාට කල්පනා වුණා අනේ මේගොල්ලෝ මේ නොපෙනෙන දෙවියන්ට වැඳ වැඳ ඉන්නවා. මේක හරියට මිරිඟු ජලය ස්නානය කරන්න කල්පනා කරනවා වගේ. ඒ වගේම මිරිඟු ජලය පානය කරන්න කල්පනා කරනවා වගේ. මේක කිසිම අර්ථයක් නැහැ. මේක කිසිම වටිනාකමක් නැහැ. මෙයාට යහපත කරන්න ඕන කියලා මෙයා මේ උපාසක මහත්තයා මෙයාට කරුණු කාරණා කියන්න ගියා. ඊට පස්සේ පින්වතුනි කොහොම හරි මේ උපාසක මහත්තයා කරුණු කාරණා කියන්න යනකොට මෙයා පිළිගත්තේ නැහැ. ඊශ්වර භක්තික මේ හිතවත් මිනිස්සයා මෙයා බුදුරජාණන් වහන්සේව ඒ ශ්‍රී සද්ධර්මයේ ආරි මහා සංඝරත්නයේ ගුණ අහන්න කැමති වුණේ නැහැ. මෙයා කියන්න පටන් ගත්තා ඊශ්වර දෙවියන්ගේ ගුණ. ඊශ්වර දෙවියන්ගේ ගුණ කියා මෙයා කිව්වේම අගුණ. ඒක මම කෙටියෙන් කියනවනම් මේ ඊශ්වර දෙවියෝ කියන්නේ මෙන්න මේ වගේ කියනවා. නළල තියනවා කියනවා ඇස් දෙකට අමතරව මේ මුහුණේ තියෙන ඇස් දෙකට අමතරව නළලෙත් තියනවා කියන ඇසක්. මේ ඇසින් මහා ගිනිජාලා විහිදුවලා මේ මහා විනාශ කරන්න පුළුවන් කියලා මේකේ විස්තර කරන මේ කතාවේ. ඒ වගේ මහානුභාව සම්පන්නයි කියන ත්‍රිශූලායුධය අතේ තියාගෙන ඉන්න කියනවා.
මේ වගේ මෙයාට විරුද්ධව එන අයට හදි කරනවා කියනවා. මේකත් එක්තරා ගුණයක් නොවේද කියලා අහනවා මේ ඊශ්වර භක්තිකර හිතවත් මිනිස්සයා. උපාසකයාට කියනවා මේකත් අපේ මහේශ්වරගේ ගුණයක් නොවේද? ඊට පස්සේ මෙයා කියනවා මේ මහේශ්වර භක්තික මේ කෙනා කියනවා අපගේ මහේශ්වරයන්ට ඉන්නවා කියනවා අපේ මහේශ්වරයෝ මේ වගේ කියනවා. එයාගේ ශරීරයේ එක කොටසක් කාන්තා ලක්ෂණ තියෙන්නේ කියනවා. එක කොටසක් පුරුෂ ලක්ෂණ තියෙන්නේ කියනවා. ඒ වගේ විරූප රූපයක් තියෙන වෙන අద్භූත බල සම්පන්න දෙවි කෙනෙක් නැහැ කියන මේ ලෝකේ. ඒ නිසා මේකත් අපගේ මහේශ්වරයන්ට තියෙන මහානුභාව සම්පන්න ගුණයක් කියනවා. එතකොට මෙයා කියන්නේ ගුණ කියා කියන්නේ අගුණමයි කියන්නේ. අපගේ මහේශ්වරට තියනවා කියනවා අපගේ මහේශ්වරට ඉන්නවා කියනවා බිරින්දෑවරු 3 දෙනෙක්. එක්කෙනෙක් ඉන්නවා කියනවා ජටා මඩුල්ලේ තියාගෙන යන්න කියන යන තැන. ඒ වගේම කෙනෙක් ඉන්නවා කියනවා බඩමැද ඉන්නවා කියනවා කකුල් දෙක දෙපැත්තෙන් දාගෙන. තව කෙනෙක් ඉන්නවා කියනවා පිටිපස්සේ පිටපැත්තෙන් කකුල් දෙක ඉස්සරහා පැත්තට දාගෙන. මේ වගේ වෙන අద్භූත දෙවි කෙනෙක් ඉන්නවද කියලා අහනවා උපාසකගෙන්. මේකත් මේ මහේශ්වරට තියෙන ගුණයක් නොවේද උපාසක? මේ තමයි මහේශ්වරයෝ මහානුභාව සම්පන්නයි කියා මෙයා කියන්නේම ගුණ කියලා කියන්නේම අගුණ. ඊට පස්සේ පින්වතුනි මේ වගේ මේ උපාසකට කියනවා මේ මහේශ්වර භක්තික කෙනා තවත් කියනවා අපගේ මහේශ්වරයන්ට ඉන්නවා කියනවා දරුවෝ දෙන්නේ. එක්කෙනෙක් ඉන්නවා කියනවා මුහුණු 6ක් තියෙනවා කියනවා. අත් 12ක් තියෙනවා කියනවා. ඒ වගේ සාමාන්‍යයෙන් දරුවෝ එක්ක අම්මා වගේ වෙනවා කියනවා. දැන් මේ මිසදිටු කෙනා මිනිස්සයා කියන්නේ. මේ මිත්‍යා දෘෂ්ටික අර හිතවත් මිනිස්සයා කියන්නේ එක්කෝ දරුවෝ කියන කට්ටිය එක්කෝ අම්මා වගේ කියනවා. එක්කෝ තාත්තා වගේ කියනවා. අපගේ මහේශ්වරයන්ගේ දරුවෝ අම්මෝ වගේත් නෑ කියනවා තාත්තා වගේත් නෑ කියනවා. ඒ දරුවන්ගෙන් එක්කෙනෙක් මූණු 6ක් තියෙනවා කියනවා අත් 12ක් තියෙනවා කියනවා. එතකොට ඔබ කවුද කියලා දැනගන්න පුළුවන්. ඊළඟ කෙනා හරියට මේ වගේ කියනවා. පූණාවක් වගේ බඩ තියෙනවා කියනවා. බඩ මහතයි කියනවා. ඒ වගේම කියනවා අනිත් ශරීර අවයව ඇතෙකුගේ සටහන් තියෙන්නේ කියනවා. ඒතර බලන්නකෝ අදත් තිසරණ සරණ ගියපු කියන බෞද්ධයයි කියන කට්ටිය වන්දනාමාන කරන්නේ මේ දේවතාවන්ට. එතකොට මේ ශරීරය හරියට පූර්ණාවක් වගේ විශාලයි කියනවා. කුස පිම්බිච්ච කුසක් තියෙන්නේ කියනවා. ඒ වගේම කියනවා අනිත් කොටස් ඔක්කොම ශරීරේ අනිත් ලක්ෂණ ඔක්කොම ඇතෙකුගේ සටහන් තියෙන්නේ කියනවා. අන්න ඒ කෙනත් ඒ මහේශ්වරගේ පුතෙක් කියනවා. ඒතර මේ වගේ දරුවෝ ඉන්නේ වෙන කාටද කියලා අහනවා. අපගේ මහේශ්වර මහානුභාව සම්පන්නයි කියලා මේ මිසදිටු මිනිස්සයා කියනවා. ඊට පස්සේ පින්වතුනි මේ වගේ නොඑක ආකාරයේ ගුණ කියා මෙයා කියන්නේම මහේශ්වරයන්ගේ අගුණමයි කියන්නේ. ඊට පස්සේ මේ උපාසක මහත්තයා මේ ඔක්කොම අහගෙන ඉඳලා කියනවා අනේ යාළුවී අනේ මිත්‍රය මේ ඔබ මේ මහේශ්වරගේ ගුණ කියනවා කියලා මේ මොනවද කිව්වේ? මේ කිව්වේ අගුණනේ. මේ වගේ තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය මේ අමනුෂ්‍ය ගතිගුණනේ මේ තියෙන්නේ කියලා උපාසක මහත්තයා කිව්වා. කියලා උපාසක මහත්තයා බුදුගුණ කියන්න පටන් ගත්ත පින්වතුනි. බුදුගුණ කිව්වා. මේ ලෝකයේ සියලු ගංගාවන්ට යම්සේ මහා සාගරය ආධාර වෙනවද? සියලුම ගංගා ගලාගෙන යන මහා සාගරයට කියනවා. ඒ වගේමයි උපාසකය මේ ලෝකයේ උතුම් වූ යම් ගුණයක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ ඒ සියලුම ගුණ දරාගෙනයි වැඩ සිටින්නේ කියලා මේ උපාසක මහත්තයා කියනවා.
ඒ වගේම කියනවා මිත්‍රය මේ ලෝකේ සියලු සත්ත්වයෝ මේ පිහිටලා ඉන්නේ සියලු දේවල් ගොඩනැගිලි ගස්කොළන් මේ ආදී සියලු දේවල් පිහිටලා තියෙන්නේ මේ මහ පොළොවේ කියනවා. මේ මහ පොළොවේ පිහිටලා තියෙන වගේ බුදුරජාණන් වහන්සේ කියන උතුම් මහා මුනිදුන් සියලුම ගුණ දරාගෙන වැඩ සිටිනවා කියනවා. අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වූ සාන්ත ගුණ ඇතිසේක. අප්‍රමාණ ගුණ තියෙනවා. සාන්ත ගුණ තියෙනවා. මෙසේ ඒ භාග්‍යතුන් වහන්සේ මහා කාරුණික වනසේක. මහා 이르දි මහිමයෙන් වැඩ සිටිනසේක. අග්‍රේශ්වර වනසේක කියලා මේ උපාසක මහත්තයා බුදු ගුණ කියන්න පටන් ගත්තා. ඉතින් අර මහේශ්වර භක්තික, ඊශ්වර භක්තික අර මිසදිටු මිනිස්සයා අනේ පිළිගත්තේ නැහැ. අදත් ඉන්න මිනිස්සයෝ මිසදිටුවම විශ්වාසී. මිත්‍යා දෘෂ්ටියේ පස්සේම යනවා. දෙවියෝ පස්සේම යනවා. තිසරණේ අතහැරලා දෙවියන් පස්සේ ගිහින් පිහිට ලබන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ කිව්වට මේ උපාසක මහත්තයා කරුණු කාරණා කිව්වට මෙයා පිළිගත්තේ නැහැ. ඊට පස්සේ කොහොමද මේ දෙන්නගේ මේ කතා බහ කොහොමරි වැඩි දියුණු වෙලා අසල්වාසීනුත් එකතු වෙලා මේක පොඩි කෝලාහලයක් බවට පත් වුණා. දෙන්නාගේ ශාස්ත්‍රූන් වහන්සේලා තමයි පිළිගන්නේ. උපාසක මහත්තයා ගුණ කියන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නී ශ්‍රාවක සංඝ රත්නී. අර මිත්‍යා දෘෂ්ටික මිනිස්සයා ගුණ කියන්නේ ඊශ්වර දෙවියන්ගේ. ඉතින් ඊට පස්සේ මේ ප්‍රශ්නේ ගියා පිංගතුනි ඒ පළාතේ හිටපු රජතුමා ගාවට. රජතුමා ගාවට ගියාට පස්සේ රජතුමා කියනවා එහෙනම් තොපලා දෙදෙනාම එහෙනම් මෙන්න මේක අහගන්න ඕනි. ඔබ දෙදෙනාගේම දෙවියෝ එච්චර අනුභව සම්පන්නයි නම් මීට දවස් 7කට පස්සේ ඔබලාගේ දෙවියන්ගේ ප්‍රාතිහාර්ය පෙන්වන්න ඕනි. ඔබලා අදහන දෙවියන්ගේ ප්‍රාතිහාර්ය පෙන්වන්න ඕනේ. නැත්තම් ඔබලා දෙදෙනාම පෙරදි. එක්කෙනෙකුගේ දෙවියෝ ප්‍රාතිහාර්ය පෑවොත් අනිත් කෙනා පෙරදි. අනිත් කෙනාගේ දෙවියෝ ප්‍රාතිහාර්ය පෑවොත් අනිත් කෙනා පෙරදි. කියලා ගිවිසුවලා රජතුමා මේ ප්‍රශ්නේ ඔන්න විසඳන්න කල්පනා කරා මෙහෙම. ඊට පස්සේ රජතුමා මොකද කරාවේ? අඬබෙර හසුරුවලා මුළු ප්‍රදේශයේම, මුළු පළාතෙම, මුළු රටේම මිනිස්සුන්ට මේ පෙළහර පානවා. මේ මිනිස්සු දෙදෙනෙක්ගේ ආගම් දෙකක ඇදහිලි දෙකක මේ එක්කෙනෙක්ගේ දෙවියන් ප්‍රාතිහාර්ය දක්වන, එක්කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවා. මීට දවස් 7කට පස්සේ උදා වෙන දවසේ ප්‍රාතිහාර්ය පෙළහර පානවා කියලා අඬබෙර හැසිරුවා. පින්වතුනි දවස් 7 වෙනි දවසේ මිනිස්සු පොදි කාගෙන මහා පිරිස් එකතු වෙවි, සමූහයන් එකතු වෙවි මේ ස්ථානයකට එකතු වුණා. විශාල රාජාංගණයට එකතු වුණා. මේ ප්‍රදේශයට එකතු වුණා මිනිස්සු. ඊට පස්සේ මේ පින්වතුනි දැන් රජතුමා නියෝගය දුන්නට පස්සේ මේ දෙගොල්ලොම මේ දෙන්නම ගියා. උපාසක මහත්තයා තමන්ගේ පිරිවර අරගෙන ගියා. උපාසක උපාසිකාවත් එක්ක ගියා. ඊට පස්සේ ඊශ්වර භක්තික අර මිනිස්සයා එයාගේ පිරිවරත් එක්ක ගිහිල්ලා අර ඊශ්වර භක්තික කෙනා දැන් ඔන්න භජන් කියනවා, දේව ස්තෝත්‍ර ගායනා කරනවා, දෙවියන්ට පුද සත්කාර කරනවා, පුද පඳුරු ගැට ගහනවා, දෙවියන්ට ස්තුති කරනවා, නොයෙකුත් පූජාවන් අර දවස් 7 පුරාවට කරනවා. දැන් 7 වෙනි දවසේ ප්‍රාතිහාර්ය දක්වන්න කිය ආයාචනා කරනවා. ඊට පස්සේ පින්වතුනි උපාසක පින්වතුන් මොකද කරාවේ? උපාසක අර රහතන් වහන්සේ ඇසුරු කරන උපාසක මොකද කරාවේ? උපාසක උපාසිකාව එකතු කරගෙන ගිහිල්ලා අර වැලිසෑය ගාවට ගිහිල්ලා හොඳට වන්දනාමාන කළා. උපෝසත සීලේ සමාදන් වුණා. මේ දවස් 7 පුරාවට වන්දනාමාන කර පිරිස් සජ්ජායනා කර
වැලිසෑය වටේ පැදකුණු කර කර වන්දනා කර කර දොහොත් මුදුන් දී වන්දනා කර කර පැදකුණු කර කර දවස් 7 ගෙවව්වා. ඊට පස්සේ පින්නතුනි ඔන්න ප්‍රාතිහාර්ය පාන දවස උදා වුණා. ඊට පස්සේ මේ රජතුමා එහෙනම් නියෝග කරවුවා. එහෙනම් දැන් අර ඊශ්වර භක්තික කෙනාගේ පැත්තට කිව්වා දැන් උඹලගේ දෙවියන්ගේ ප්‍රාතිහාර්ය පෙන්නපල්ලා. දැන් ස්තෝත්‍ර ගායනා කරලා දෙවියන්ට කනලව් කරලා දෙවියෝ වඩම්මලා ප්‍රාතිහාර්ය පෙන්නපල්ලා. උපාසක පිරිසට කිව්වා දැන් එහෙනම් ඔබලා බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ප්‍රාතිහාර්ය පෙන්වන්න. දැන් මේගොල්ලෝ පින්වතුනි දවස් 7ක් පුරාවට සිල් සමාදන් වෙලා හිටියේ. දවස් 7ක් පුරාවට බණ භාවනා කර කර හිටියේ. දවස් 7ක් පුරාවට බුදුගුණ කියා හිටියේ. දවස් 7ක් පුරාවට මල් පූජා කර කර පිරිස් සජ්ජායනා කර කර වන්දනාමාන කර කර දණ්ඩ නමස්කාර කර කර පසඟ පිහිටුවා වන්දනා කර කර සුවඳ පූජා කර කර බුදුගුණ කියා තමයි මේ දවස් ගාන ගෙවුවේ. මේගොල්ලෝ පින්වතුනි එකතු වෙලා ඔන්න සත්‍යක්‍රියා කරන්න පටන් ගත්තා. මේගොල්ලෝ කල්පනා කරව දැන් අපිට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන දැන් අපිට නෑ. අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලා. ඒ වගේමයි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා ප්‍රාතිහාර්ය බලයෙන් යුක්ත මුගලන් මහරහතන් වහන්සේත් පිරිනවම් පාවදාලා. ඒ වගේම තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනවම් පාවදාලා. පින්වතුනි දැන් අපිට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කතාව හරීම අසිරිමත්. ඔබට මේ වන්දනාවට ගොඩාක් උපකාර වෙයි. බුදුගුණ කියා සත්‍යක්‍රියා කර කර ඔබට වන්දනා කරන්න. ඉතින් මේ උපාසක පිරිසත් කියනවා අනේ අපේ 80 මහා ශ්‍රාවකයෝ දැන් පිරිනවම් පාලා. අපගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් පිරිනවම් පෑවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේත් පිරිනවම් පෑවා. දැන් අපිට අන් කිසිම පිළිසරණක් නම් නැහැ කියලා අපි එහෙනම් දැන් සත්‍යක්‍රියා කරමු. අපි දැන් හඬතල දීලා සත්‍යක්‍රියා කරමු කියලා මේ උපාසක පිරිස සත්‍යක්‍රියා කරනවා පින්වතුනි. කියනවා ලස්සන ගාථා වගේක්. අපාන කෝටිං බුද්දස්ස සරණං නෝ ගතා යදී තේන සච්චේන යන් ධාතු දස්සේතු පාටිහාරියං කියනවා අපි ජීවිතේ තිබෙන තුරාවට දිවි හිමියෙන් බුද්දස්ස සරණං ගතු බුදුරජාණන් වහන්සේ සරණ ගියා. තේන සච්චේන යන් ධාතු මේ සත්‍යානුභව බලෙන් උත්තම ධාතුන් වහන්සේ. මොකක්ද උත්තම ධාතුන් වහන්සේ කියලා කියන්නේ මෙතන? පාදපීඨිකා ධාතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සිරිපතුල් දෝවණය කරන්න හිටගෙන වැඩ සිටිය ලී කොටය ලෑලි කෑල්ල. දස්සීතු පාටිහාරයෙන් අනේ ස්වාමීනි උත්තම ධාතුන් වහන්සේ දැන් ප්‍රාතිහාර්ය පෙන්වන්න ප්‍රාතිහාර්ය දක්වන්න කියනවා. ඊළඟට මේ ගොල්ලෝ සත්‍යක්‍රියා කරන බලන්න සත්‍යක්‍රියා කරන විදිය. රාම කාලේ මුනින්දස්ස පාදුකා කාසියබ්බුතං තේන සච්චේන යන් ධාතු දස්සේතු පාටිහාරියං. රාම කාලේ මුනින්දස්ස කියලා කියන්නේ අපගේ මහා මුනිදුන් බෝධිසත්ත්ව කාලේ රාම රජතුමා වෙලා ඉපදුනා. දසරථ ජාතකේ සඳහන් වෙනවා. රාම රජතුමා වෙලා හිටපු කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ අපගේ මහා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් ස්පර්ශ වුණ සිරිප්පු දෙක අද්භූත විදිහට අවුරුදු වසර 3ක් පින්වතුනි ඒ රට පාලනය කළා. රාජ්‍ය කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් ස්පර්ශ වුණු සිරිප්පු දෙක. තීන සච්චේන මේක සත්‍යයි.
තේන සච්චේන කියලා කියන්නේ මේක සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් පාදපීඨිකා ධාතුන් වහන්සේ දැන් ප්‍රාතිහාර්ය පාණ්ඩය. දැන් මේ මිසදිටුවන්ගේ ඉදිරියේ ප්‍රාතිහාර්ය පාණ්ඩය කියලා ආයාචනා කරනවා. ඊට පස්සේ සත්‍යක්‍රියාව කරනවා. චද්දන්ත කාලේ මුනිනෝ දාඨාචර සිරංජිතා තේන සච්චේන යන් ධාතු දස්සේතු පාටිහාරියං. චද්දන්ත කාලේ මුනිනෝ, අපගේ මහා මුනිදුන් බෝසතාණන් වහන්සේ විදියට වැඩ සිටිය කාලේ චද්දන්ත හස්ති රාජයා වෙලා හිටිය කාලේ හිමාලයේ. අපගේ චද්දන්ත හස්ති රාජයාගේ උතුම් මේ දාඨාවලින් දලවලින් රැස් විහිදුනා කියනවා. රැස් විහිදුනා කියනවා. තේන සච්චේන, ඒක සත්‍යයි. ඔහොම බලන්න සත්‍යක්‍රියා කරන විදිය. මේක සත්‍යයි. ඒ නිසා උත්තම පාදපීඨිකා ධාතුන් වහන්සේ දස්සීතු පාටිහාරියං, දැන් ප්‍රාතිහාර්ය දක්වන්න කියනවා. ජාතමත්තේ තදා බුද්ධෝ තිතෝ පංකජ මුද්දනී නිච්චාරේ සා සභින් වාචං අග්ගෝ සෙට්ටෝතියාදිනා තේන සච්චේන යං ධාතු දස්සේතු පාටිහාරියං. ජාතමත්තේ තදා බුද්ධ, අපගේ සිදුහත් මහා බෝසතාණන් වහන්සේ ඉපදුණු මොහොතේම තිතෝ පංකජ මුද්දනී, නෙළුම් මල්ලුඩ වැඩ සිටියා කියනවා. නිච්චාරේසා සභින් වාචං, උන්වහන්සේ වචන පිට කළා කියනවා. ශ්‍රේෂ්ඨ වචන. කුමක්දේ ශ්‍රේෂ්ඨ වචන? අග්ගෝ සෙට්ටෝතියාදිනා, මම මේ ලෝකට මේ තුන් ලෝකට අග්‍රවෙමි. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා අභීත සිංහනාද කළා. තේන සච්චේන, මේක සත්‍යයි. ඒ නිසා උත්තම ධාතුන් වහන්සේ, පාදපීඨිකා ධාතුන් වහන්සේ දස්සේතු පාටිහාරියං, දැන් උත්තම ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න කියලා මේ උපාසක පිරිස පින්වතුනි වන්දනා කර කර වැලිසෑය පැත්තට හැරිලා වන්දනා කරමින් සත්‍යක්‍රියා කරනවා. නිමිත්තේ චතුරෝ දිස්වා නික්කන්තෝ අබිනික්කමං තේන සච්චේන යන් ධාතු දස්සේතු පාටිහාරියං. නිමිත්තේ චතුරේ දිස්වා, නිමිති සතරක් දැකලා, සතර පෙර නිමිති දැකලා නික්කන්තු අබිනික්කමං, අබිනික්මන් කළ අපගේ මහා බෝසතාණන් වහන්සේ සිරිපා තබතබා අබිනික්මන් කළා. මේක සත්‍යයි. තේන සච්චේන, මේ සත්‍යයි. මේ සත්‍යානුභාව බලෙන් දස්සේතු පාටිහාරියං. බලන්න පින්වතුනි මේ සත්‍යක්‍රියාවේ තියෙන ලස්සන, මේ සත්‍යක්‍රියාවේ තියෙන අద్භූත බලය මේ අවසානට තීරේ. මේ සත්‍යක්‍රියාව මේගොල්ලෝ ගොතන ආකාරය බලන්න. බලන්න මේගොල්ලන්ට සත්‍යක්‍රියාව වැටහෙන ආකාරය. දැන් අපිට සත්‍යක්‍රියාවක් කරගන්න තීරෙන්නේ නැහැ. මේ පින්වතුනි සත්‍යක්‍රියා. මෙහිමයි සත්‍යක්‍රියා කරන්නේ. එතකොට තමන්ගේ සත්‍යයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? අපගේ මහා බෝසතාණන් වහන්සේගේ සත්‍යක්‍රියා මේ කරන්නේ. අපගේ බෝසතාණන් වහන්සේගේ සත්‍යක්‍රියා මේ වෙනකම් කරන්නේ. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේගේ සත්‍යක්‍රියා කරනවා. මාරසේනං පරාජිත්වා නිසින්නෝ බුජ්ජදි බෝධියං තේන සච්චේන යං ධාතු දස්සේතු පාටිහාරියං. මාරසේනා පරාජිත්වා, මාරසේනාව පරාජයට පත් කරමින් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් බෝධියකදී උතුම් සම්බෝධිය අවබෝධ කළ සේක්ද තේන සච්චේන, මේක සත්‍යයි.
මේ සත්‍යානුභාව බලයෙන් පාදපීටිකා ධාතුන් වහන්සේ දැන් ප්‍රාතිහාර්ය පාණ්ඩ පෙළහර පාණ්ඩ කියලා සත්‍යක්‍රියා කරනවා. වන්දනා කර කර සත්‍යක්‍රියා කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ සත්‍යයක්. ඊට පස්සේ තවත් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යක්‍රියාවක් කරනවා. ධම්මචක්කං පවත්තේසි චිනෝසි පතනේ තදා තේන සච්චේන යන් ධාතු දස්සේතු පාටිහාරියං. ධම්මචක්කං පවත්තේසි ජිනෝසි පතනේ තදා. ජිනේන්ද්‍රයන් වහන්සේ තථාගතයන් වහන්සේ ඉසිපතන මිගදායි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළා. තීන සච්චේන මේක සත්‍යයි. බලන්න සත්‍යක්‍රියාව ගොතන ආකාරය. මෙයාලා මේ කලින් සූදානම් වෙලා නෙමෙයි මේ සත්‍යක්‍රියාව කරන්නේ. එසැනින් මෙයාලට වැටහෙනවා. මේ උපාසක උපාසිකාවන්ට ඒ මොහොතේ වැටහෙන සත්‍යක්‍රියාව මේක සත්‍යයි. පාදපීටිකා ධාතුන් වහන්සේ දැන් ප්‍රාතිහාර්ය පාණ්ඩය කියලා මේගොල්ලෝ සත්‍යක්‍රියා කරනවා. නන්දෝපනන්ද භෝගින්දං නාගං නාලාගිරිව්හයං ආලවකාදයෝ යක්ඛේ බ්‍රහ්මානෝච බකාදයෝ. නන්දෝපනන්ද නාගරාජයා, ඒ වගේම නාලාගිරි හස්තියා, ආලවක යක්ෂයා, බක බ්‍රහ්මයා, ඒ වගේම සච්චක සච්චකාදි නිගණ්ඨේච කෝට දන්තාදයෝ දිජ්ජු දමේ සිතේන සච්චේන දස්සේතු පාටිහාරියා. සච්චක ආදී නිගණ්ඨයෝ, ඒ වගේම කෝට දන්තාදී බ්‍රාහ්මණයෝ, මේ වගේ දමනය කරන්න නොහැකි වෙච්ච බොහෝ පිරිසක් අපගේ ශාස්තෘන් වහන්සේ දමනය කළා. හික්මුවන්ඩ අසීරු කට්ටිය හික්මුවව්වා. මේක සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් දස්සේතු පාටිහාරිය. පාදපීටිකා ධාතුන් වහන්සේ ප්‍රාතිහාරි පාණ්ඩ පෙළහර දක්වන්ඩ කියලා පිංගතුනේ සත්‍යක්‍රියා කරනවා. පිංගතුනේ මෙහෙම කිව්වට පස්සේ මේ විදිහට ධාතුන් වහන්සේට ආරාධනා කළා. පාදපීටිකා ධාතුන් වහන්සේට. ඒතර පාදපීටිකා ධාතුන් වහන්සේ වැඩ සිටියේ කොතනද? වැලිසෑයේ. මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් පිංගතුනේ රහතන් වහන්සේගේ 이르ධ්‍යානුභාවයෙන් උපාසකවරුන්ගේ සත්‍යක්‍රියානුභාවයෙන් මේ තුන් ආනුභාවයේ මුල් කරගෙන වැලිදාගැබ පිංගතුනි දෙබෑ වෙලා පාදපීටිකා ධාතුන් වහන්සේ අහසට පැන නැගිලා සවනක් බුදුරැස් විහිදුවමින් සරත් කාලේ සූර්ය මණ්ඩලේ බබලනා වගේ පිංගතුනි මේ පාදපීටිකා ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාණ්ඩ පටන් ගත්තා. පෙළහර පාණ්ඩ පටන් ගත්තා. අද්භූතාකාරයෙන් ප්‍රාතිහාර්ය දැක්වුවා. තල්ගස් එකක් කුසට ගියා. තල්ගස් දෙකක් කුසට ගිහින් ප්‍රාතිහාර්ය දැක්වුවා. තල්ගස් තුනක් කුසට ගියා. 4ක් 5ක් 6ක් 7ක් ගිහිල්ලා මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. රජතුමා ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකයෝ උපාසක උපාසිකාවෝ අනෙකුත් නොයෙකුත් ජනකාය ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එක් රැස් වෙලා හිටපු කට්ටිය මේ උත්තම ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය දැකලා පින්වතුනි මේ ගොල්ලොන්ගේ ලොම් කෙලින් වුණා කියනවා. මේ ගොල්ලෝ කරේ දමාගෙන සිටිය සලු උඩ කැරකුවා. කට්ටිය විසිල් ගැහුවා කියනවා සතුටට. කට්ටිය නැටුවා කියනවා. කට්ටිය තමන්ගේ සලු අහසේ ලෙලදිදී සන්තෝෂයෙන් බුදුගුණ කිව්වා කියනවා. ඒ වගේම සමහර කට්ටිය මල් විසිරුවුවා කියනවා. බුදුගුණ සජ්ජායනා කරා කියනවා.
මුළු අහස් තලයම එක නින්නාදයෙන් බුදුගුණ සජ්ජායනා කළා කියනවා. පින්වතුනි මෙහෙම කිව්වට පස්සේ මිනිස්සු Tamanගේ පළඳගෙන හිටපු ආභරණ ගලවා මේ උත්තම ධාතුන් වහන්සේට පූජා වේවා කියලා ඒ බුද්ධ රශ්මි විහිදුවන පැත්තට ආභරණ ගලව පූජා කරලා තියෙනවා. ඉතින් පින්වතුනි මෙහෙම අද්භූතාකාරයෙන් ප්‍රාතිහාර්ය දක්වනකොට අර මිත්‍යා දෘෂ්ටිය මිනිස්සු මහේශ්වර භක්තිකයෝ ඊශ්වර භක්තිකයෝ තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අතහැරලා ඒගොල්ලෝ සරණ ආගමනයට ගුණා කියනවා. තෙරුවන් සරණ ගියා. සිල් සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. පින්වතුනි ප්‍රාතිහාර්ය දක්වපු තැන මහා සෑවල් පසු කාලේ ඉදි වුණා. ගොඩාක් මිනිස්සුන්ට යහපත උදා වුණා. ගොඩාක් පිරිස් හිටියා පින්වතුනි සතර පායට යන්න. පව් රැස් කරගෙන මිත්‍යා දෘෂ්ටිය හිසේ තියාගෙන සම්මා දිට්ඨියට පිටුපාලා මිත්‍යා දෘෂ්ටියට ආවඩමින් දෙවියන් වැඳ යාඥා කර වාසය කළා. ඉතින් මේ හැමෝම මේ ප්‍රාතිහාර්ය දැකලා මේගොල්ලෝ තමන්ගේ ගත්ත මිත්‍යා දෘෂ්ටි ඔක්කොම ඉවත් කරලා තිසරණ සරණ ගියා. මේගොල්ලෝ සිල්වන්ත වුණා. ඉතින් පින්වතුනි මේ වගේ මහානුභාව සම්පන්න උත්තම පාදපීඨිකා ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා ඒ පළාතේ ඒ රටේ මහා යහපතක් උදා කළා. ඉතින් ඒ නිසා දැන් අපිටත් අවස්ථාව ලැබිලා තියෙන පින්වතුනි අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 10 වෙනිදා දක්වාම උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට. එතකොට ඒ කාලේ පින්වතුනි මේ මිනිස්සු මේ සත්‍යක්‍රියා කරව්වේ වන්දනාමාන කළාවේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට නෙවෙයි. ශාරීරික ධාතුන් වහන්සේලාට නෙවෙයි. මේ පාරිභෝගික ධාතුන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ පරිභෝග කරපු. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු දෙයක්. මේ ලෑලි කෑල්ල. භාග්‍යතුන් වහන්සේ කුටියට වඩින්න කලින් සිරිපා දෝවණය කරන්නට හිටගත්ත ලෑලි කෑල්ලට තමයි වන්දනා කරලා මෙච්චර සත්‍යක්‍රියා කරලා ආනුභාව සම්පන්න මෙච්චර ප්‍රාතිහාර්ය දැක්කුවේ. ඉතින් ඒ නිසා අපි හැමදෙනාටම මේ උතුම් මේ කතාව අපේ සිත්ේ දරාගෙන අපේ ජීවිතයටත් උතුම් බුද්ධ රත්නය ගැන සිත පහදවා ගන්නට වාසනාව සැලසේවා. ඒ වගේම උත්තම ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ගැන සිත පහදවා ගන්නට අපි හැමදෙනාටම වාසනාව සැලසේවා. ඒ වගේම නිකලෙස් මුනිවරයන් වහන්සේලාට උත්තම රහතන් වහන්සේලාට ඒ අරහත් පරපුරෙන් පැවතගෙන මහා ශ්‍රාවක සංඝ රත්නය ගැන ගුණ වශයෙන් දැනගෙන සිත පහදවා ගන්නට වාසනාව සැලසේවා. අපි හැමදෙනාටමත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවකයන් බවට පත් වෙලා මේ ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද පින්වතුනි ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා බැතිබර අනුග්‍රහය දරුවේ පළවන හරස්මාවත ඌරගස් මංහන්දිය යන ලිපිනේ පදිංචි පින්වත් අයිරීන් වික්‍රමතිලක මහත්මිය විසින් තමයි මේ උදාර පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තේ. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස 2 වන දිනට යෙදෙන පරලෝ සැපත් සරත් සුමනසිරි වික්‍රමතිලක ස්වාමි පුරුෂයාගේ සිව්වස් පූර්ණ පින්කම වෙනුවෙන් තමයි මේ උදාර ධර්ම දානමය උදාර පින සිද්ධ කරලා අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලුම දෙවියන්ට පින්වත් සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් ඇතුළු සදේ ලෝක වාසී සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සහම්පති බ්‍රහ්මරාජා, සනන් කුමාර බ්‍රහ්මරාජා, කටීකාර බ්‍රහ්මරාජා ඇතුළු සිළු බ්‍රහ්මරාජීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වත් හැමදෙනාගේම
මේ ධර්ම දාණය දෙන පින්වත් සිළු දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සිළු දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ආශිර්වාද උපකාර පින්වත් අයිරින් වික්‍රමතිලක මහත්මියටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ දූදරුවන් හැමදෙනාට ශෙහාන් වික්‍රමතිලක පුතාට ප්‍රභානී වික්‍රමතිලක දියණියට අනුරාධා මෙත් සිලුනේ ලේලියට ඒ වගේම සමීර අසංක ද සිල්වා බෑනා ඇතුළු කෙත්මි සෙත්ලි යොවින් ඒ වගේම සිනෙල්යා සෙනෝන් ඒ වගේම ඒ දූදරුවන් මුණුබුරු මිනිබිරියන් හැමදෙනාට නම් සඳහන් කළ නම් සඳහන් නොකළ හැමදෙනාටම දෙවියන්ගේ ආරක්ෂා රැකවරණ ආශිර්වාද සලසත්වා ඒ සිළු දෙවියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අප රැස් කළ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම පින්වත් අයිරින් වික්‍රමතිලක මහත්මිය නමින් මීට වසර 4කට පෙර මිය පරලොවගේ අප්‍රේල් 2 වන දිනට යෙදෙන ඒ සිව්වස් පූර්ණ පින්කම වෙනුවෙන් ඒ පින්වත් සරත් සුමනසිරි වික්‍රමතිලක ස්වාමි පුරුෂයාට ඒ මහත්මාට මේ පින් අනුමෝදන් කරමු. ඒ පින්වත් මහත්මාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාදිරිස් වික්‍රමතිලක මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සරලින් වික්‍රමතිලක මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගියා වූ අනිකුත් සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මුතුගල පදිංචිව සිට මිය පරලොව ගිය කර්නිස් පල්ලේගම පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඇල්පිනා වීරසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලොව ගියා වූ අනිකුත් සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජයන්ති පල්ලේගම නැගණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ හැමදෙනා නමින් මිය පරලොව ගියා වූ සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාම කරුණාවෙන් සිහිපත් කරගන්න. දායකත්වයේ දරූ හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මිය පරලොව ගිය සරත් සුමනසිරි වික්‍රමතිලක මහත්මාට මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්වත් හැමදෙනාගේම පරලොව ජීවිතේ කාන්තිම සැපවත් වේවා සූපත් වේවා සූපත් වේවා සංසාර දුකින් නිදහස් වෙන්නට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව වාසය කරන ශෙහාන් වික්‍රමතිලක පුතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ප්‍රභානී වික්‍රමතිලක දියණියට අනුරාධා මෙත් සිලුනි ලේලියට සමීර අසංකද සිල්වා බෑනාට ඒ වගේම මුණුබුරු මිනිබිරියන් වන කෙත්මි සෙත්ලි යොවින් සිනෙල්යා ඒ වගේම සෙනෝන් යන ඒ දරුවන් හැමදෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනිකුත් දූ දරුවන් සිළු දෙනාටමත් ඔබ හැමදෙනාගේම පවුල්වල සුජීවත්ව වාසය කරන හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. විශේෂයෙන්ම අයිරින් වික්‍රමතිලක මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. කරදර බාධක දුරු වේවා. සිත සාන්තිය යහපත සැලසේවා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. හැමදෙනාටමත් තව තවත් උදාර පින් රැස් කරගෙන ජීවිතේ පිනෙන් පුරවගෙන මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පෙරදී අපේක්ෂක දූදරුවන් හැමදෙනාටම මේ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාට ලක්විරු ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ හැමදෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික ඔබ හැමදෙනාටම ධර්මයේ ශ්‍රවණය කළ සිළු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිළු දෙනාටම සියලු යහපත සිත සාන්තිය සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. ඔබ හැමදෙනාටම සුවසේ උදාර පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු
සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය